ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. අලුත් විම් එක්ස්ට්‍රා ඇන්ටි ස්මෙල් ලෙමන් මින්ට් බලයයි තද දුගඳ සුන් කරයි. ආයුබෝවන් නොවෙක් වන්නේ අද දින මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. කොවිඩ් මරණ භූමදානයට අවසර දෙන බව අගමැති පාර්ලිමේන්තුවේදී කියයි. අර කියන්නේ භූමදාන කරන්න ඉඩ දෙනවා. දෛනික වැඩිම ආසාදිතයින් ඊයේ වාර්තා වෙයි. මහනුවරින් පළමුවරට ආසාදිතයන් 100 ඉක්මවයි. බදුල්ල මහනගර සභාවේ කටයුතු කොමසාරිස් පාලනයක් යටතට. පලිබෝධ පාලනය කරන කොඩැයි කුහුඹුවන්. පුඩිත්තෝ කරල් විදින පනුව පොතුකුරු මිනිියෝ දිල්ලා කට්ටිය ආහාරයට ගන්නවා. ඇල්කොහොල් අඩංගු හෑන් සැනිටයිස භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වාදීමේ මිල රුපියල් 350යි. Buy a 2-litre Coke and get a glass free. දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වුණා. එම ගණන 976ක්. මීට පෙර වැඩිම ආසාදිතයින් මෙරටින් වාර්තා වුණේ පසුගිය ජනවාරි 28 වෙනිදා වන අතර එම ගණන 892ක්. කොවිඩ් ආසාදිතයන් 976 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වූ අතර දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව මෙයයි. ඊයේ වැඩිම ආසාදිතින් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 252ක්. බොරැල්ල හා වැල්ලම්පිටිය ප්‍රදේශවලින් ආසාදිතින් වැඩි වශයෙන් හඳුනා ගැනුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 227 දෙනෙකු වාර්තා වූ අතර මීකමු හා සපුගස්කන්ධ ප්‍රදේශවලින් ආසාදිතින් 28 දෙනෙකු බැගින් හඳුනාගෙන තිබෙනවා. පළමුවරට මහනුවර දිස්ත්‍රික්කයෙන් 100 ඉක්ම වූ ආසාදිතින් ප්‍රමාණයක් වාර්තා වූ අතර එම ගණන 150ක්. තවත් දිස්ත්‍රික්ක 20කින් ආසාදිතින් 346 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඇහැලියකුඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් නව ආසාදිතින් 42 දෙනෙකු හඳුනාගත් බව කොට්ටාස බහර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා. ඔවුන් අතරින් බහුතරය සීතාවක අපනයන සැකසුම් කලාපෙන් හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතීන්. ඒ අනුව මේ දක්වා ඇහැලියකුඩ කොට්ටාසයෙන් ආසාදිතින් 678 දෙනෙකු වාර්තා වී තිබෙනවා. නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් තවත් ආසාදිතින් 14 දෙනෙකු හඳුනාගත් අතර මේ දක්වා එම කොට්ටාසයෙන් පමණක් ආසාදිතින් 119 දෙනෙකු වාර්තා වනවා. තවත් කොවිඩ් ආසාදිත මරණ 5ක් ඊයේ වාර්තා වුණේ කපුලියද්ද කැටවල කුරුණෑගල අනුරාධපුර හා මොරටුව ප්‍රදේශවලින් වන අතර පිරිමි පුද්ගලින් 3 දෙනෙකු හා කාන්තාවන් 2 දෙනෙකු ඊට අයත්. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 370 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදිතයින් 71211 දෙනෙකු මේ දක්වා මෙරටින් වාර්තා වී තිබෙන අතර ඉන් ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 65053ක්. තවදුරටත් සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 5788ක්. පහුගිය දවස් 4-5ක රසායනගාර වාර්තා ලබා දීමේදී ප්‍රමාදයක් සිද්ධ වුණා අපේ PCR කට්ටල සහ අපේ ලැබ්ස් වල තිබිච්ච ප්‍රශ්න වගේකට. ඒ නිසා ඊයේ ඒ බෑක්ලොග් එක නිවැරදි කරලා ඊයේ ඉඳලා තමයි අපි වාර්තා ලබා දෙන්න පටන් ගත්තේ. එතකොට දෛනිකව PCR කොච්චරක් විතර කරනවද සාමාන්‍යයෙන්? අපි සාමාන්‍යයෙන් දැනට ලංකාවේ අපේ තියෙනවා රසායනාගාර 32ක්. ඔකෙම අපි සාමාන්‍යයෙන් දෛනිකව 15000ක් 16000ක් අතර ප්‍රමාණයක් වාර්තා කරනවා. ඊට අමතරව මේක 20000ට කිට්ටුවට යන දවසුත් තියෙනවා. පහුගිය දවස් ටිකේ ඇත්තටම අපේ මේ ස්ටැටිස්ටික්ස් මේක අඩු වෙලා තිබ්බා 11000 12000ට අපේ PCR කට්ටල වල සහ රසායනාගාර කීපයක අපේ ඇතිවෙච්ච ප්‍රශ්න නිසා. දැන් මේ බෑක්ලොග් එක තමයි අපි දැන් ඊයේ ඉඳලා අපි ක්ලියර් කරන්න පටන් ගත්තේ. එතකොට ඒ අනුව තමයි මේ වැඩිපුර ගාණක් ඇත්තටම පොසිටිව් වෙලා ආවේ ඊයේ. දැන් ඊයේ 900 ගාණක් පොසිටිව් වුණා. අදත් අපිට ඒ විදිහම ගාණක් එන්න පුළුවන්. අපිට තව දවස් දෙකක් යයි මේක සම්පූර්ණයෙන් බෑක්ලොග් එක ක්ලියර් කරන්න. රෝහල් 85ක් පමණ ලෑස්ති කරලා දැනටත් තියෙනවා ප්‍රතිකාර මධ්‍යස්ථාන
මධ්‍යස්ථාන ඒවෙන් දැනට 79ක ප්‍රමාණයක් ක්‍රියාත්මකව පවතිනවා. ඒ රෝහල් ඇඳන් 13000කින් ක්‍රියාකාරී ඇඳන් මම හිතන්නේ 12000ක ප්‍රමාණ දැනට පවතිනවා. දැන් මේ නව ප්‍රභේදය ගැන අපි කතා කරද්දී නව ප්‍රභේදය එංගලන්තයෙන් අඳුරගන්නේ. ඉතින් අපි ඉස්සරෝම එංගලන්තයෙන් දැන් සුමාන 3කට කලින් වෛද්‍යවරයෙක් ලංකාවට එනවා. ඒකෙදී අපි සැක කරනවා ඒ වෛද්‍යවරිය ඒ නව ප්‍රභේදයේ ආසාදිතයෙකු විය හැකියි කියලා. ඒක අපි පරීක්ෂාවට ලක්. ඒ පරීක්ෂණයේදී හොයාගන්නවා ඒක එහෙම නෙවෙයි කියලා. අපේම රජයේ තියෙන යාන්ත්‍රණය තුලින් තමයි අපි හොයාගන්නේ. ඒ හා ක්‍රියාත්මක වෙනවා කියන එක වගකීමකින් කියන්න පුළුවන්. මේ අතර කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් භූමදානයට ඉඩ ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ කොවිඩ් වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ ප්‍රකාශ කළ කරුණක් සම්බන්ධයෙන් මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා යොමු කළ ප්‍රශ්නයකට අදාළවයි. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතුමිය උත්තරයක් දුන්නා වතුරෙන් කොවිඩ් හැදෙන්නේ නැහැ කියලා ඉවරලා. එහෙමනම් දැන්වත් අපි අහන්න කැමති අගමැතිතුමාගෙන් මේ භූම දානය සඳහා අවසර දෙන්න. රීති ප්‍රශ්නයක් නේ වෙන ප්‍රශ්නයක්. අනවශ්‍ය ප්‍රශ්නයක් අදිනවා. මට කියන්න දෙන භූම දාන කරන්න ඉඩ දෙනවා. අග්‍රාමාත්‍යතුමා ස්තුතිවන්ත වෙනවා විද්‍යාත්මක හේතු මත පදනම්ව කොරෝනා මృతදේහ භූම දානයට අවසර ලබා දෙන්න එතුමා එකඟ වීම පිළිබඳව. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද 10,74 ලක්ෂය ඉක්මවා ගිය අතර ගෝලීය මරණ සංඛ්‍යාව 23,50,000 ඉක්මවා ගියා. කෙසේ වෙතත් ඉකුත් සතිය තුළදී ගෝලීය ආසාදිතයින් 17%කින් පහළ බැස ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් පළමු විකෘති කොවිඩ් වෛරස ප්‍රභේදය මේ වන විට ලොව රටවල් 86කට ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම ප්‍රභේදයේ වෛරස සම්ප්‍රේෂණවල වැඩිවීමක්ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිරීක්ෂණය කර තිබුණා. කෙසේ වෙතත් ඉකුත් සතිය තුළදී ගෝලීය ආසාදිතයන් 17%කින් පහළ බැස ඇති බවයි එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ. ආසාදිතයන් පහළ බැසීමේ වැඩිම ප්‍රගතියක් අත්කරගෙන ඇත්තේ අප්‍රිකානු මහද්වීපය වන අතර අඩුම ප්‍රගතිය දක්නට ලැබෙන්නේ නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ. කොවිඩ් වසංගතයේ මූලාරම්භය ගැන හෙළිදරව් කර ගැනීමට වසරක පමණ කාලයක් ගතවීමට වුවද ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විමර්ශන කණ්ඩායමේ සමාජික වෛද්‍ය පීටර් ඩසාක් පවසනවා. බොහෝ දුරට වෙනත් රටක සිට පැමිණි පුද්ගලයෙක් මගින් චීනය තුළ වෛරසය ව්‍යාප්ත වන්නට ඇති බවයි ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. සමස්ත කොවිඩ් මරණ 80,000ක්ම වූ පසුබිමක වසංගතය පාලනයට පැන වූ සෞඛ්‍ය හදිසි තත්ත්වය ජුනි මාසයේ තෙක් දීර්ඝ කිරීමට ප්‍රංශ බලධාරීන් පියවරගෙන තිබෙනවා. කොවිඩ් නිසා කල් දැමුණු ඔලිම්පික් ක්‍රීඩාවල එළඹෙන ජූලි 23 වනදා සිට අගෝස්තු 8 වනදා දක්වා ජපානයේ ටෝකියෝ අගනුවරදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊට සහභාගී වන සියලුම මල්ල ක්‍රීඩකයන් සෑම දින 4කට වරක් කොවිඩ් පරීක්ෂණයකට බඳුන් කරන බවයි ක්‍රීඩා උත්සවයේ සංවිධායකයන් පවසන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් ලේකම්වරයා ඇතුළු මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු ජාතික බලවේග සිදු කළ කැපකිරීම් හේතුවෙන් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. අද පෙරවරුවේ නාරාහෙම්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළා. පොහොට්ටුවේ වැඩට අත දාන්න විමලට කිසිම අයිතියක් නැහැ. පොහොට්ටුවේ ලේකම් සාගර කාර්යවස මන්ත්‍රීවරයයි. පින් මන්ත්‍රීවරයා මේ කියලා තියෙන්නේ. පොහොට්ටුව නම දැම්මේ පස්සේ පොදු සංවිධානයක් ගොඩනගන්න ඕනේ කියලා යෝජනාව ආවෙත් අභයාරාමයෙන්. ළමයා ඉපදුනෑම පස්සේ නමක් දැම්මේ. මං හිතනවා විමල් වීරවංශ මහත්මයාදු 4-5 දිනක් එකතු වෙලා පළවෙනි සාකච්ඡාවක් තිබ්බා නුගේගොඩ මහින්ද සුළඟ කියලා. මහින්ද සුළඟ ආරම්භ කරලා මේ රටේ නව පුනර්ජීවනයක් ඇති කරලා අලුත් ආණ්ඩුවක් පත් කරගන්න ශක්තිය ලබා දීලා ජනතාව දැනුවත් කරපු කෙනෙකුට පොහොට්ටුවේ ලේකම්තුමා කියනවා නම් අත දාන්න විමල් වීරවංශට අයිතියක් නැහැ කියලා කියනවා නම් මම එතුමාගෙන් අහන්න කැමතියි කවුද මේකට අත දාන්න කැමති එක්කනා කියන මම අහන්න කැමතියි. නමුත් මන්ත්‍රීතුමනි අද ඔබතුමා හරි ජනතා කැමැත්තෙන් නෙමෙයි චිත්තයකින් හරි පාර්ලිමේන්තුවට ගිහිල්ලා නැත්නම් සදාචාරාත්මක නොවන මේ වචනයන් ප්‍රකාශ කරන්නට ඔබට ශක්තියක් ලබා දුන්නේ මහින්ද සුළඟ පැවිදි හඬක් කියන එක අමතක කරන්න එපා අභයාරාමී. කෘතගුණ අමතක කරන්න එපා කොයියම් වෙලාවකවත් විමල් වීරවංශ මහත්තුරු වාගේ අයට මෙහෙම සදාචාරාත්මක නොවන ප්‍රකාශ නිකුත් කරනවා නම් අපට සිද්ධ වෙනවා මේවට විරුද්ධව කටයුතු කරන්න අපේ මන්ත්‍රීවරණි. හදපු ආණ්ඩුවේ වැරදි මාර්ගය යනවා නම් එහෙම නැත්නම් තම තමන්ට ලැබෙන වරප්‍රසාදයක්
හෝ මොකක් හරි කුට්ටියක් ලැබෙන්න තිබෙනවා නම් ඒක අහිමි වෙනවා නම් ඒ පිළිබඳව ඉදිරියේ දාන කටයුතු කරන්නට එපා. වීරවන්ත ඇමතුමාට අත දාන්න කිව්වේ කියන්නේ අපි කියන අබුතුමාට පුළුවන් නම් අත් දෙකම දාන්න. අත් දෙකම දාලා මේ රට ගොඩ ගන්නට, ජාතිය ගොඩ ගන්නට, ජනතාවට ඇති වෙලා තිබෙන දුක් ගිනිවිලි නිවන්නට ඔබතුමා කටයුතු කරන්න කියන එකත් අපි කියනවා. සිය ඉල්ලීම් වලට බලධාරීන් ප්‍රතිචාර දක්වන තෙක් අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරත වන බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. පෙරේදා රාත්‍රියේ සිට අරිලියගහ මන්දිරයේ ඉදිරිපිට වටරවුමේදී සිසුන් ආරම්භ කළ සත්‍යග්‍රහය අද 3 වන දිනටත් ක්‍රියාත්මකයි. උසස් පෙළ කඩයිම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සිසුන් කඩිනමින් සරසයිවලට මඳවා ගන්නා ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අරලියගහ මන්දිර ඉදිරිපිට වටරවුමේදී පෙරේදා රාත්‍රියේ සිට සත්‍යග්‍රහයක නිරත වනවා. ඊයේ රාත්‍රියේ සිසුන් රැය පහන් කළේ මෙලෙසින්. සිසුන් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයේ 3 වන දිනය අදයි. ප්‍රශ්නේ විසඳුවා කියලා මාධ්‍ය නිවේදන නිකුත් කරා වගේම ප්‍රශ්නෙට දැන් උත්තර හම්බෙලත් නැහැ. දැනටමත් ආපු එකඟතා. වහාම ක්‍රියාත්මක කරන්න නිකම් මේ බොරු මාධ්‍ය නිවේදන කරලා ජනතාව රවට්ටන්න ලෑස්ති වෙන්න එපා. මේවා පිළිගන්නේ නැහැ. පට්ටපල් බොරු. සංඛ්‍යාත්මක තොරතුරු වහාම අපිට දෙන්න. එතකම් මෙතනින් අපි නැගිටින්නේ නැහැ. මොන මර්ධනය ආවත් අපි මෙතන ඉන්නවා. පුළුවන් නම් මර්ධනය කළා නවත්තන්න බලන්න. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මීගමු කලපුවේ සංචාරක මඟ පෙන්වන්නටද අතුල් පහරක් වැඩේ තිබෙනවා. ඒ සංචාරකයින් නොපැමිණීම හේතුවෙන්. කොවිඩ් වසංගතයට පෙර සංචාරක බෝට්ටුවලින් කාර්යබහුල වූ මීගමුව කලපුවයි මී. එහෙත් අද වන විට එම කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන්නේ සංචාරකයන් නොපැමිණීමෙන්. ඒ හේතුවෙන් සංචාරක බෝට්ටු හිස්ව පවතින අයුරුයි මේ. මින් වැඩිම බලපෑම එල්ල වී තිබෙන්නේ සංචාරක මඟ පෙන්වන්නන්ටයි. කොරෝනාවට පස්සේ අපිට කර ගියා ගන්න කිසි දෙයක් නැහැ. සංචාරකයෝ එන්නේ නැතුව ගියාට පස්සේ කිසිම රැකියාවක් නැහැ. නිකන් බෝට්ටු ටික බැඳලා නිකන් තියලා තියෙනවා. ඔය ඉඳලා හිටලා මාසෙකට සැරයක් ලංකාවේ කට්ටිය හැම්මෙන් එක්කෙනෙක් දෙන්නෙක් එනවා. එහෙම ආවොත් ඉතින් ඒගොල්ලන්ගේ කීයට හරි ගමන්නේ අපි අර රැකියාවක් නැති හින්දා අරගෙන යනවා. සංචාරකයන් නොපැමිණීම නිසා අද වන විට සංචාරක මඟ පෙන්වන්නන් වෙනත් රැකියාවල නිරත වන අයුරුයි මේ. දැන් මාස 6ක් 7ක් විතර ඇවිල්ලා එනවා මම ටීවීල්ලක් අරගෙන කුලියට ඒක තමයි දැන් පදවගෙන දුවන්නේ. ඒකටත් දැන් අයර් නැහැ. දැන් කරන්න දෙයක් නැහැ. බෝට්ටු ණය වෙලා තමයි බෝට්ටු ගත්තේ. ගොඩක් අමාරුයි ජීවත් වෙන්න. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මීට අවධානය යොමු කර තම ගැටලු වලට විසඳුම් ලබා දෙන ලෙසයි. හැම කෙනාටම ඉතින් මොකක් සාහනයක් අපි බලාපොරොත්තු වෙන රජෙන්. ඒ කියන්නේ එන සාහනයක් කියන්නේ එක්ක අසුද්ධ වන්න ඕනේ නැත්තම් අපි මේ බෝට්ටු කැඩිලා පේනවනේ ඔක්කොම. එන සංචාරකයොත් දකුණේ මත්තලින් බැහැලා ඒ අවට කරගෙන යනවා. මේ ආණ්ඩුවේ මොන හරි අපිට මේ ඉන්න සංචාරක ඇමති මොන හරි දෙයක් අපිට කරන්න ඕන. කොහොඹු විශේෂයක ආධාරයෙන් පලිබෝධ පාලනය කරමින් වසර 7ක් සාර්ථකව සිය වගාව පවත්වාගෙන යන පුද්ගලයෙකු පිළිබඳ පුවතක් දඹදෙණිය පොතුපිටිය ප්‍රදේශයෙන් අද දිනට වාර්තා වුණා. දඹදෙණිය පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි සරත් කුමාර මහතා සිය කුඹුරාසල පවත්වාගෙන යන සරුසාර එළවලු වගාවයි මේ. වෘත්තියෙන් වෙළඳසැල් පරිපාලකයෙකු ලෙස නාරම්මල ප්‍රාදේශීය සභාවට අනුයුක්තව සේවය කරන ඔහු මෙම වගාව පවත්වාගෙන යන්නේ වසර 7ක සිටයි. පතෝල, මෑ, කරවිල, වැටකොළු වැනි බෝග කිහිපයක්ම සිය වගාවට එක්කරගත් ඔහු ඒ කිසිවකට කෘෂි රසායන හෝ කෘතිම පොහොර කිසිවක් එක්කර නැහැ. ඔහු පෙන්වා දෙන ආකාරයට මෙම වගාවේ ඇති පලිබෝධ පාලනයට ඔහු භාවිත කරන්නේ කොඩයි නමින් හඳුන්වන කුහුඹු විශේෂයයි. කොඩයි කියන විශේෂය තමයි ගොඩාක් දුරට භාවිතා කරන්නේ මේ අහිතකර සත්තු ගොඩාරියක් විනාශ කරනවා මේ පළදාවට මේවා කරද්දි විශේෂයෙන්ම මේ කොඩයි සමූහ වශයෙන් තමයි ජීවත් වෙන්නේ. ඇවිදිලා ඒ කට්ටිය කුඩිත්තෝ කරල් විදින පණුව පොතුකුරු මුනියෝ ඉදිලා ඒ කට්ටිය ආහාරයට ගන්නවා. යම් කෙනෙකුට විස රසායනික ද්‍රව්‍යයෙන් තොර ආහාර වේලා ලබා ගන්න මං හිතන්නේ හොඳම ක්‍රමවේදයක් මේක භාවිතා කිරීම. දැන් තවත් පුවත් කිහිපයක්.
රුපියල් ලක්ෂ 25කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 250ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාශයේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොටහෙන ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. බදුල්ල මහනගර සභාවේ කටයුතු කොමසාරිස් පාලනයකට ලක් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පළාත් ආණ්ඩුකාර AJM මුසම්මිල් මහතා කටයුතු කර තිබෙනවා. පළාත් ආණ්ඩුකාර AJM මුසම්මිල් මහතා සඳහන් කළේ නගරාධිපතිවරයාට මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය නොවීම හේතුවෙන් සභාවේ කටයුතු අක්‍රිය වීම මත මෙම තීරණය ගත් බවයි. කල්පිටිය පානකුඩාව කප්පල්ලඩිය දීවර ගම්මානයේ කලපුව අභ්‍යන්තරයේ ඇති කඩුලාන නීති විරෝධී ලෙස කපා දැමීමක් පිළිබඳ පසුගිය 8 වෙනිදා අදදින අනාවරණය කළා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කර ඇති අතර අත්අඩංගුවටපත් තවත් සැකකරුවෙකු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කොස්ගම සිට කොළඹ දෙසට දහවනේ වූ ත්‍රිරෝධ රථයක් එකවර පෙරළී තෙල් බවුසරයක ගැටීමෙන් ත්‍රිරෝධ රථයේ ගමන්ගත් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු අවිසාබෙල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුරුව එම ස්ථානයේ තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. අමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරෙහි දෝෂාභියෝගය ව්‍යවස්ථානුකූල බව සෙනට් මණ්ඩලය පවසනවා. දෝෂාභියෝගය ඉදිරියට ගෙන යාමට සෙනට් මණ්ඩලයේ බහුතර ඡන්දය හිමි වී ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කළා. සිය දුරකාලයේ අවසන් දින කිහිපයේදී ඇමරිකාවේ වොෂින්ටන් අගනුවර ඇති කළ නොසන්සුන් වාතාවරණය මුල් කරගනිමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවා. ඔහුට එරෙහිව ඉදිරිපත් වූ දෙවන දෝෂාභියෝගය මෙයයි. ඊට කොංග්‍රසයේ අනුමැති ඉදිරිපත්වීමෙන් අනතුරුව සිනෙට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී අදාළ කාරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විවාදයට ගැනුණු බව සඳහන්. දෝෂාභියෝග විභාගය ඉදිරියට ගෙන යාමට අදාළව සිනෙට් මණ්ඩලයේ පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 56ක් ලැබී තිබුණා. ඊට විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 44ක් පමණයි. එය අනුව දෝෂාභියෝගය ව්‍යවස්ථානුකූල බවත් එය ඉදිරියට ගෙන යා හැකි බවත් සිනෙට් මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට දුරෙන් ඉවත්ව ගොස් ඇති බැවින් දෝෂාභියෝගය ඉදිරියට ගෙන යා නොහැකි බවයි ඔහුගේ පාර්ශවය නිවේදනය කළේ. ඒත් සමගින් මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.